දුම්රියක ඉඳගෙන මේ ළමයා ඉසි කරන්න උඩට. අර ඉසි කරාම දුම්රිය ප්‍රවේගය මේකටත් තියෙනවා බෝලෙට. ඒතර බෝලත් ඔහම ගිහලා වැටෙනවා. ඒතර ළමයාට දෙන්න ඇවිල්ලා උත්තර වෙන්න ඕනේ. වැටෙන්නේ ළමයාගේ අතට. ඊට පස්සේ හතරෙනි එක බලන්න. හතරෙනි එක කියන්නේ x කියලා බෝලයක් තිරස්සේ විදිනවා. ඊට පස්සේ තප්පර දෙකකට පස්සේ y කියලා බෝලයක් මෙතනින්ම උඩට විදිනවා. ඒ ප්‍රත්‍යයක. මේක t සමානයි 0යි මේක t සමානයි 2යි. දැන් u ප්‍රවේගයෙන් නම් මෙයත් u ප්‍රවේගයෙන්. පාස් සඳහා ප්‍රකාශ සලකා බලන්න කියලා දෙන x ආවයි හමුවන්නේ ගමනේ ඊළම ලක්ෂ්‍යයට 5 මීටර් 15 වගේ ප්‍රකාශ තුනක් දීලා තියෙනවා. එතන මේ බෝලේ දැන් මේ උඩට ගිහිල්ලා අහු වැටෙනවානේ පල්ලෙහාට. දැන් දෙන්නගෙන් ප්‍රවේග සමානයි. එතන මෙයා තප්පර දෙකකට පස්සේ විද්දා මෙයා මේ උඩට යන ගමන්ට අතරමඟ තමයි හම්බෙන්නේ මේ දෙකට. එතකොට ඔතන වැදගත් දේ තමයි මේ දෙකේම ප්‍රවේග සමාන හින්දා ඔය තප්පර දෙක අමතර කාලයේ තියෙන අන්නේ අමතර කාලය තුළ තමයි මේ x බෝලේ මේ ටික ගිහිල්ලා එන්නේ. මේ ටික. අර x බෝලය මෙතනින් උඩට ගිහිල්ලා කිසියම් ප්‍රවේගයකින් මෙතෙන්දි ප්‍රවේගයේ බිඳුවක් අරන් ආයෙ මෙතෙන් එන්න. පහළ ඒ ප්‍රවේගයෙම තියලා x වලට යන ගමන් තියෙනවා. මේවයි. ඒක තේරුම් ගන්න ඕනේ මෙන්න මේ අමතර පහුවෙන තප්පර දෙකේ තමයි මේ x කියන එක මේ ටික ගිහිල්ලා එන්නේ. එතන මේ ටික යන තප්පර 1යි. මේ ටික යන තප්පර 1යි. හරි. එතකොට මේ චලිතේ විතරක් සලකලා අපි දැම්මොත් v සමානයි u ධනේ v බිඳුව u කියන්නේ v එතන යන්නේ මන්දනේ t 1යි යන්නේ 1යි නේ v සමානයි 10යි නම් එතෙන්දි ප්‍රවේගය 10ක් වෙනවා හරිනේ x ආවයි හමුවනේට x දී ප්‍රවේගය 10යි b ප්‍රකාශය හරි ඊට පස්සේ කියන x ආවයි හමුවන්නේ ඉහළම ලක්ෂ්‍යයට 5 මීටර 15 කියන මේ උසනේ යන්නේ එන ඔය චලිතේන වාපෝ දාන v වර්ග සමානයි u වර්ග දැන් 2යි v බිඳුවයි u 10යි කියලා මෙතන ආරම්භ ප්‍රවේගය 10යි ඍණ 2 වැඩි කිරීම 10 වැඩි කිරීම h නම් 20යි h සමානයි cයි h කියන්නේ 5යි එන හම්බෙන්නේ මීටර 5 පල්ලෙහාට ඒ කියන්නේ මේ ප්‍රකාශයත් හරි ඊට පස්සේ කියලා තියෙනවා බෝල විදීම් දෙක අතර කාලාන්තරයේ කුමක් වුවද හමුවන අවස්ථාවේදී වේගය එක සමාන වේ. මේ පරතරය මේ කාලාන්තරේ මොනවා වුණත් හම්බෙන්න තැනදී දෙන්නගේ වේග සමානයි. ඒ කියන්නේ ඔක ABC ප්‍රකාශ තුනම හරි. ABC. ඒතර පහක්. අත්හත් වෙනවා. උත්තරේ. එතකොට බලන්න පස්සේනේ. පස්සෙනේ ඔයාලට කියන්නේ කරත්තයක් ඍජු මාර්ගයක ඍජු තිරස් මාර්ගයක
30ක නියත වේගයෙන් චලනය වෙනවා. 30කින් චලනය වෙනවා. චලන කරත්තේ ඉඳලා ප්‍රක්ෂිප්තයක් මුදා හරිනවලු. මේ කරත්තේ මීටර 90ක් ගියාට පස්සේ මේක නැවත කරත්තේ තුලට වැටෙන්න ඕනේ. ග්‍රහණයේ වේගයයි කොහොනේ දැන් මෙතන ගලක් කරා මේක මෙහෙම කියලා මෙතන ආය වැටෙන්න ඕනේ. ඒක ප්‍රක්ෂිප්තයක් මේ චලිතය. එතකොට දැන් මේ ගල මුදාහරින මොහොතේදී යාට මේ 30 ප්‍රවේගය තියෙනවා. කියන අපි හොයාගත්තා නම් හරි සිරස් ප්‍රවේගය. v. ඒ දෙකේ සම්ප්‍රේක්ෂයෙන් තමයි යන්නේ. එතකොට මෙයාගේ තිරස් ප්‍රවේගය 30යි. ඒ කරත්තේ ප්‍රවේගය ගල් කැටයට තියෙනවා. එතකොට යා මේ කරත්තට ආපහු වැටෙන්න නම් මීටර 90 දුරක් යන්න ඕනේ. නේ? එහෙනම් අපි මොකද කරන්නේ? කාලය හොයාගන්න පුළුවන් මේ පැත්තට s = ut දාලා. එතන මීටර 90ක දුරක් යන්න ඕනේ 30 වේගයේ කාලය t. එහෙනම් තප්පර 3ක් තමයි ගල් කැටයට ගුවනේ ඉන්න පුළුවන් පියාසර කාලේ. හරි තප්පර 3කදී කියලා වැටෙනවා. එහෙනම් අපි හොයාගන්න ඕනේ දැන් තිරස් ප්‍රවේගයක් ගල් කැටයට තියෙනවානේ. උඩට විසිකරන ප්‍රවේගය ආගතන හරි. එතකොට මේකේ සම්ප්‍රයුක්තය මේ අදගෙන යයි. එහෙනම් අපි දානවා ගල් කැටයට ඉහළට දානවා. v = u දණි. ඉහළට දානවා v වර්ග සමානයි. නැත්නම් මේක දාන්න ලේසියි. v වර්ග දාන්න. දැන් s = ut දන භාගයක් at වර්ග. එතකොට දැන් ගල් කැටේට මෙතන ඉඳලා මේ මට්ටමට එනවා කියලා කියන්නේ සිරස් ස්ථාපනයේ බිඳුව. ඊළ පාලන ගිල නෑනේ. ඒ කරත්තරේ මට්ටම කියලා කියන්නේ. u යන්න ඕනේ. කාලය තප්පර 3යි. උඩට යන්නේ මන්දනේ 10යි මන්දනේ 3 වර්ගය. එතන 3යි u සමානයි. මෙතන එනවා 10 දෙකෙන් බෙදුවම 5යි. 5 වැඩි කිරීම 3 වර්ගය 9යි. 3 වරක් 3යි. ඒතර 15. එහෙනම් වේගය වෙන්න ඕනේ 15යි. කෝණය වෙන්න ඕනේ සිරස්ස නිසි කරන්න ඕනේ 90යි. අංශක 90කින් 15ක සිරස් ප්‍රවේගයෙන් විසි කරන්න. ඒ කියන්නේ උත්තරේ 3 වෙනි එක. 15කුයි 90කුයි එනවා. ඊට පස්සේ බලන්න 6 වෙනි එක. 6 කියන ඍජු මාර්ගයක ඒකාකාර තොරණකින් ගමන් කරන මෝටර රථයක එකිනෙකට 15 මීටර දුරින් ඇති ලක්ෂ 2ක් අතර ගමන් කිරීමට. මෙයාගේ මීටර 15ක් දුරින් තියෙන ලක්ෂ 2ක් අතර ගමන් කරන්න තප්පර 5ක කාලයක් ගන්නවා. එතකොට දෙවන ලක්ෂය පසු කරන වේගය 5යි නම් එතෙන්දී වේගය යනවා. සරල දෙයක් තියෙන s = u ධන v බෙදීම 2ක් t දාන්න. ඔව් පරිශ කරගන්න. u වලට එකක් කියලා. ඊට පස්සේ කියනවා ඒකාකාර මන්දයකින් ගමන් කරන මෝටර රථයක වේගය 30 සිට 15 දක්වා අඩු වීමට තප්පර 10ක් ගත වෙනවා නම් ඒ නිශ්චලතාවට පත්වන්නේ තව කොපමණ කාලෙක පස්සේද කියලා. එතකොට ඔයගොල්ලෝ ලේසියෙන්ම මෙහෙම හිතුවත් එහෙම ප්‍රවේග කාල ප්‍රස්ථාරයකින් සමීකරණ අපි දාන්න නැතුව දැන් වස්තුවක් දිගට මෙහෙම අඩු වෙගෙන ඉඳලා නවතිනවා. 30 ඉඳලා 15ට අඩු වෙනවා කියලා කියන්නේ මේ ටික අඩු වෙන්න තප්පර 10ක් යනවා. ඉතින් මේ ටිකත් 15යිනේ. ඒකාකාර බැලුමක් මේට කියන්නත් ගත වෙන්නේ තප්පර 10ම තමයි. මොන සමීකරණයක් දානම් දෙපාරක් දාන්න මන්දනේ ආගෙන සුළු කරන්න වෙනවා. 30 ඉඳලා 15 දක්වා අඩු වෙනවා කියලා කියන්නේ ඉතින් මේ
අනුක්‍රමණ සමානයි. සමාන කළා ගත්තත් ඕකම තමයි. දැන් මේ ටිකක් 10. උත්තරේ තප්පර 10 දෙවෙනි එක. ඊට පස්සේ 8 වෙනි එකේ කියනවා ඉස්සමනයි බීජ කාලයේ එක්සක්සේ කඳු සිකරයක් සිට ගලක් පහළට අතාරිනා එම මොහොතේම කඳු සිකරයේ පාමුල සිට තවත් ගලක් වී ආරම්භක ප්‍රවේගයෙන් කෙලින්ම ඉහළට විසි කරනවා. එකිනෙකට හැම වෙලකට ගත්තම කාලය යහන්නේ. එතකොට එච්චුස කන්දක් තියෙනවා. මෙතනින් ගලක් නිශ්චලතාවයෙන් අතාරන මොහොතේ මෙතින් එක වී ප්‍රවේගයෙන් විසි කරනවා. දැන් හැම වෙන්න ගතන කාලහන්. T දෙකටම ගත වෙනවා. එතකොට පහළට දාන මෙයාට S සමානයි UT ධන භාගයක් AT වර්ගය. අපි හිතමු මෙයා වැටෙනුස x කියලා මෙයා වැටෙනුස y කියලා. මෙයා වැටෙනුස x සමානයි භාගයක් gt වර්ගය. මෙයාට දැම්මොත් එහෙම y සමානයි ප්‍රවේගයක් තියෙන vt ඍණ භාගයක් gt වර්ගය. වෙලෙ එකතු කරොත් එහෙම x ධන y වෙනවා. මේ දෙක කැපිලා යනවා vt. x ධන y කියන්නේ h නේ උත්තරේ h ට v. මේ මතක තියාගන්න පුළුවන් හොඳ h උස කන්දක් තියෙන උඩ ඉඳලා නිශ්චලතාවයෙන් අතාරිනකොට පහළින් වේගෙන් අතාරනවා මේ කන්ද උස බෙදීම මේක ප්‍රවේගයෙන් කාලය. උත්තරේ වෙන්න ඕනේ 8ට 1. ඊට පස්සේ 9 කියනවා මෝටර රථයක් සහ බස් රථයක් මාර්ගයේ රතු ආලෝක සංඥාවක් අසල නවතා ඇත. මෝටර රථයේ බසයට මීටර් 100ක් පිටුපසින් නවත්තලා තිබෙනවා. සංඥාවේ කොළපෑවුණා මෝටර රථය 6කින් යනවා බස් රථය 4කින් යනවා. මෝටරිය බස්ය පසුගෙන ගතවන කාලය හරි. එතකොට මෙහෙම කාර් එකක් තියෙනවා. දැන් බස් එකක් තියෙනවා. මේ දැකදම 100යි. මේ දෙක නිශ්චලතාවයෙන් පටන් ගන්නවා. මෙයා යනවා 6කින්. මෙයා යනවා 4කින්. එතකොට මෙයාගේ තොරණ අනු නිසා කිසියම් දුරක් ගියාට පස්සේ මෝටර රථයට පුළුවන් වෙනවා බස් එක පහු කරන්න. අපෙන් අහලා තියෙන්නේ කාලයනේ අහන්නේ. එතකොට ඔයාලා බලන්න බස් එකට දාන්න S සමානයි UT දන භාගයක් AT වල. එයා යන්න තියෙන x දුරක්. නිශ්චලතාවයෙන්ද UT බිඳුවයි. මෙතන 4ක් අපි t දන්න t වල x සමානයි 2යි t වල. මෙයාට දැම්මොත් එම කාර් එකට එයා යන්න ඕනේ x දන y දුරක්. sorry 100 දන x දුරක්. නිශ්චලතාවයෙන් භාගයක් 6යි t වර්ගය. එතන 100 දන x සමානයි 3යි t වර්ගය. දෙකෙන් එක අඩු කරන්න. එතන 100 සමානයි t වර්ගය t සමානයි 10යි. එතන උත්තරේ වෙන්න ඕනේ 7. CIMS ශ්‍රේණියක ප්‍රවේගයෙන් CIMS ශ්‍රේණියක ප්‍රවේගයෙන් නිහඬ ප්‍රක්ෂේපණය කරනු ලැබේ. එතන ඔයාලා දන්නා පියාසර කාලේ නහන්නේ. ඉතින් කලින් මම කියලාත් ඇති පියාසර කාලය කියන්නේ එතකොට සිරස් ප්‍රවේගයේ 100 බෙදන්න ඕනේ 5න්. ඒතර එනවා 20යි කියලා. 40 සමීකරණ දාන්න ඕනේ. 20ක් කියලා.
11 කියන අංශුවක චලිතය පිළිබඳ කර ඇති පාත්‍රකා සලකා බලන අංශුවක ත්වරණයේ දිශා වෙනස් නොකර ප්‍රවේගය ප්‍රතිවර්ත කළ නොහැකිය. ප්‍රකාශය වැරදි. මේ අංශුවක ත්වරණ දිශා වෙනස් නොකර ප්‍රවේගය ප්‍රතිවර්ත කරන්න පුළුවන්. වස්තුවක් අපි ප්‍රක්ෂේපණය කළොත් එම් ගුරුත්වය යටතේ. તો මේකේ g තියෙන පල්ලෙහාට. මේ උඩට ගිහිල්ලා ප්‍රවේගය බිඳුවක් කියලා. ඊට පස්සේ මම පල්ලෙහාට. දැන් මේ වෙලාවේ ප්‍රවේගය තියෙන මේ පැත්තට මේ වෙලාවේ මේ පැත්ත හැබැයි g තියෙන්නේ පහළට. ඒ නිසා මේ ප්‍රකාශය වැරදි. හරි ත්වරණ දිශාව වෙනස් නොකර ප්‍රවේගය ආරම්භක ප්‍රවේග සහිත අංශුවක් සිරස්ස පහළට ප්‍රක්ෂේපණය කළ යුතු එහා ත්වරණය එය ත්වරණ ගුරුත්ව ත්වරණය අභිභායයි. එහෙම කරන්න බෑ. කවදාත් වස්තුවක් විසි කරා කියලා වේගෙන් ගුරුත්වජ ත්වරණය අභිභාය විසි කරන්න බෑ. හරි ඒ නිසා බීත් වැරදි. C තමයි අංශුවක ත්වරණය ශුන්‍ය නම් ඒ අනිවාර්යෙන් නිශ්චල පවතින්න ඕනේ නැහැ. ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන්න පුළුවන්. එතකොට ත්වරණයේ බිඳුව. ඒ නිසා ABC සියල්ලම ඕකේ අසත්‍ය වෙන උත්තරේ 5. සියල්ලම සත්‍යයි. right 12 කියනවා පොළවේ සිට මීටර් 180ක් ඉහළින් 37 ප්‍රවේගයෙන් යනකම් 180 මීටර. වස්තුවක් අතාරන වස්තුව පොළොවට ළඟ යන ගතන කාලය අහන්න. එතන මේකට දාන්න තියෙන පල්ලෙහාට S සමානයි UT දන භාගයක් AT. එතකොට මේ වස්තුවක් අතහැරියාම මේකේ ආරම්භක සිරස් ප්‍රවේගය බිඳුවයි ගැටෙන්න තියෙන 180. 180යි මේක බිඳුවයි 10යි t වර්ගය. 5යි t වර්ගය. t වර්ගය කියන්නේ 105න් බෙදුවම 36යි තප්පර 6යි එතකොට. t කියන්නේ ධාතුනේ කියන 10 වේගයෙන් 40 කුස්සිය ප්‍රයාසර කරන කුරුල්ලේ කුඩා පළතුරු ගෙඩියක් කටින් අතහරින. එතකොට මේකේ තියෙන පළතුරු ගෙඩිය අතහැරියාම පළතුරු ගෙඩියට තියෙන සිරස් ප්‍රවේගය බිඳුව. සිරස් ප්‍රවේගය නම් 10. අහනේ වැඩිනම් පොළව මත වදින වේගය පොළවේ වදිනකොට 10 තියෙනවා. මේක හරියට ලේසිම ක්‍රමය තමයි. ශක්තියෙන් හැදුවයි. කලින් සමීකරණ දාන්න දෙනකොට ඒ ශක්ති සංසිතියේ ආරම්භයේදී මෙයාට තියෙනවා චාලක ශක්තියකුයි විභව ශක්තියකුයි. පොළොව උඩින් තියෙන. මේ මට්ටමේ විභව ශක්තිය බිඳුවයි කිව්වොත් පොළොවට ළඟාවනාව තියෙන චාලක ශක්තියක් විතරයි. උදේ චාලක ශක්තිය යන පළතුරු ගෙඩිය උඩ තියෙද්දි භාගයක් m 10 වර්ග. විභව ශක්තිය කියන්නේ m 10 වැඩි කිරීම h කියන්නේ 40. පොළොවේ චාලක ශක්තිය භාගයක් m b වර්ග. ඒක තමයි ප්‍රවේගය. m කැපෙනවනේ 10 වර්ගයේ 100යි. 100 දෙකෙන් බෙදලා 50. එතන 400. b වර්ගයට 2යි. 450 දෙහිවට කරා 900. තියයි. එතකොට පොළවේ වැඩි ප්‍රවේගය 30ක් යනවා.
ඔයාලා හැදුවොත් එහෙම ගන්න දැන් මෙහෙම හැදුවොත් එහෙම වෙන්නේ සිරස් ප්‍රවේග විතරයි ඈ. ගොඩක් හදලා නැහැ. v වර්ග සමානයි u වර්ග ධන 2s දැම්මා වෙන්නේ v වර්ගය සමානයි u බිඳුවයි. 2 වැඩි කිරීම 10 වැඩි කිරීම 40. v වර්ගය 800යි. v කියන්නේ එතන 400 වැඩි කිරීම දෙකේ වර්ගමූලය. ඒකට උත්තරය දෙන්න 20යි මූල දෙකයි. ගොඩක් අය ඔකට ගන්නවා. ඉතින් උත්තරේ ඇයිලා සිරස් ප්‍රවේගය තියෙන්නේ. ආහනේ සිරස් ප්‍රවේගනේ වස්තු පොළවේ වදින ප්‍රවේගය. එතන ඕකේ අරගේ සම්ප්‍රයුක්ත වෙනවා. ඊට පස්සේ කියන නිශ්චලතාවයේ සිට නිදහසේ පහළට වැටෙන වස්තුවක් පළමු දෙවන හා තුන්වන තප්පර තුලදී ගමන් ගන්නා දොරවල් අතර අනුපාතය අනෝ කලින් කරලා දෙන්නේ පළවෙනි දෙවන තප්පර තුල ඒ කියන්නේ අපි වස්තුවක් පහළට එද්දි වැටෙන දොරවල් හොයාගන්න භාවිතා කරන 5යි t වර්ගය තප්පර 1දී නම් 5 වැඩි කිරීම 1 වර්ගය 5යි තප්පර 2දී 5 වැඩි කිරීම 2 වර්ගය 20යි තප්පර 3කදී 5 වැඩි කිරීම 3 වර්ගය 45යි. දැන් මෙතන එන්නේ 5යි ඊළඟ එකේ 15යි ඊළඟ එකේ 25යි නේ අඩු කරාම එනවා. දැන් 1ට 3ට 5යි. මේක උත්තරේ 5. ඊළඟ එකේ සාපේක්ෂ වේගාවක් නේ A B වස්තු දෙකක් සරල එකක් දිගේ එකම පැත්තට යනවා ඊට පස්සේ විරුද්ධ පැත්තට යනවා කියලා විරුද්ධ පැත්තට යනවා එකිනෙක දෙසට යනකොට සාපේක්ෂව එකතු වෙන x ධන y සමානයි 5යි විරුද්ධ පැත්තට ගියොත් අඩු වෙනවා එකම පැත්තට අඩු වෙන x වින y සමාන 1යි මේ දෙක එකතු කරාම 2යි x සමානයි 6යි එක ප්‍රවේගයක් 3ක් වෙනවා අනිත් ප්‍රවේගය 2ක් වෙනවා එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 3 3යි 2යි 3යි 2යි ඊට පස්සේ බලන්න 16 හතරක ඒකාකාර වේගයෙන් x අක්ෂයේ චලිත වෙන p නම් අංශුවක්. p කියලා අංශුවක් මේ පැත්තට යනවා හතරක වේගයෙන්. බිඳුවේදී මූලාක්ෂ පව කරනවා. පහක වේගයෙන් එම දිශාව චලිත වෙන q නම් දෙවන අංශුවක් t සමාන 1 දී මූලාක්ෂ පව කරනවා. තව අංශුවක් තියෙනවා q කියලා. එයා පහක වේගයෙන් t සමාන 1ක් වෙනකොට මූලාක්ෂය පව කරනවා. එතන q අංශුව p වෙත ළඟා වෙන්න. මෙයාගේ වේගය වැඩි වෙන කිසි අඳුරක් ගිහලා හම්බ වෙනවා. මෙයාට ගත වෙන කාලේ t නම් මෙයාට ගත වෙන t ඍණ 1ක්. දෙන්නගේම දොරවල් සමානයි. ඊට දාන x සමානයි s සමානයි ut. x සමානයි 4යි. utක් දානවා s සමානයි ut. ඒතර x සමානයි 5 වරක් t ඍණ 1. ඔය දෙක සුළු කරන්න එතකොට x ආගන්න පුළුවන් 20ක් කියලා උත්තරේ 3. හරි
ඊට පස්සේ බලන්න 18 කියනවා කාලේ t සමානයි බිඳුවේදී කලින් එකටම දාලා එක් වස්තු වැටෙන දුර තප්පරය අවසානයේ කැම කරගත්තාම එන්න ඕන උකේ උත්තරේ පළවෙනි තප්පරේදී 5ක් වැටලා තියෙන පාය. එතකොට පළවෙනි තප්පරේදී මෙතන t සමාන 1 එහෙනම් 5ක් දෙකක් වුණා 20යිනේ ඔක්කොම. t සමාන 2දී මෙතන 20 තියෙනවා. මේ උත්තරයක් තියෙන්නේ 4 නේ. උත්තරේ එන්නේ 4. වෙන උත්තරයක් නැහැ. 1දී 5යි 2දී 20ක් මෙන්න. එක වැරදි දෙක කොහොමදත් වැරදි. තුනක් වැරදි. ඒකෝරෙන් 4. දානය වන කාලයේ t සමානයි බිඳුවේදී මූල අක්ෂයේ සිට y අක්ෂය ඔස්සේ උඩු අතර වස්තුවක් v1 වේගයෙන් ප්‍රක්ෂේපණය වෙනවා. එම මොහොතේම h උසක ඉඳලා වස්තුවක් v2 වේගයෙන් පල්ලෙහාට ප්‍රක්ෂේපණය වෙනවා. එතකොට මේ දෙක t සමානයි t කාලයකදී h බෙදීම 2 උසකදී හම්බ වෙනවා. ඒ කියන්නේ දෙක මෙතර ගිහිල්ලා තියෙන h බෙදීම 2 උස. ඒ සම්බන්ධයක් තමයි යන්නේ අපි. මොකක්ද දෙන්නේ උත්තර? නේද? ඇයි? ඔලේසිය නේද? උත්තරේ වැරදිද දන්නේ නැහැ කියන්නේ. නෑ ඒක උත්තරේ හරි. නෑ මේකට දාන්න පුළුවන් පල්ලෙහාට s සමානයි ut දන භාගයක් කියලා. ඒ කියනද? මෙයා වැටෙන දුර h බෙදීම 2යි. මේ කියනවා v2t ඍණ භාගයක් අපි ලියමු gt වර්ගය. මෙයාට දැම්මොත් දුරට එනවා මොකද h බෙදීම 2 යා යන උස. එතන යාගේ ප්‍රවේගය v1t. ඒක මේක දාන්නේ පල්ලෙහාට මේක ඍණ. ඔය දෙක එකතු කරනවා. එකතු කරොත් මේ දෙක කැපෙනවනේ. h බෙදීම 2 h ද h වෙනවා. කරනවා v2t ඍණ v1 ධන v1t. කොට එන්නේ අඩු කරලා තියෙන්නේ. සමාන කරන්න. මේ දෙක සමාන කරන එකයි. එතන v2t ධන භාගයක් gt වර්ගය සමානයි v1t ඍණ භාගයක් gt. t එක කැපෙනවා. එතන v2 ඍණ v1 සමානයි. v2 ඍණ v1 ඊකරණේ දෙක තියෙනවා. p2 ධන භාගයක් gt v1 ඍණ භාගයක් gt. මේක මෙහෙට කියනවා v1 ඍණ v2. මේ පදේ මෙහෙට ගෙනා භාගයක් gt ධන භාගයක් gt. ඒ කියන්නේ gt නේ. උත්තරේ 5 වෙන්නේ.
ඊට පස්සේ v නියත ප්‍රේම චලන අංශයක් t සමාන බිඳුවේදී එක්තරා ලක්ෂයක් පසු කරයි. t සමාන බිඳුවේදී නිශ්චලතාවයේ නිම ලක්ෂයේ සිටම ඒ ත්වරණයේ වස්තුවක් යනවා. අනාශ බලවස්තුක ළඟට ගත්තම කාලය යනවා. දෙකම යන දුරතර x පව් කරනකොට උඩට දාන්නනේ s සමානයි ut නියත වේගයෙන් යන්නේ. ඒතර x සමානයි vt. දෙවෙනි එකට දාන්නනේ s සමානයි ut දන භාගයක් at වර්ගය. එයා යන දුර x නිශ්චලතාවයෙන් භාගයක් ත්වරණය a t වර්ගය. කාලය අහන්නේ මේ දෙක සමාන කරන්න. vt සමානය භාගයක් at වර්ගය. t එකක් කැපෙනවා. t සමානයි 2v 8. ඊළඟ කියන්නේ බෝලයක් 1.8 මීටර උසක සිට දෘඩ පෘෂ්ඨයක් මත අතාරන බෝලය සහ පෘෂ්ඨය අතර ගැටුම පූර්ණ ප්‍රත්‍යස්ත නම් බෝලේ මත උෂ්ණ මත පොළවන බෝලේ චලිතය යන්නේ. එතකොට 1.8ක් උඩ ඉඳලා අතාරියාම වැදිලා ආය 1.8ක් උඩටම යනවා. ඒ චලිතය ඔහොමම තමයි වෙන්නේ. ඊගොල්ලෝ එතකොට අපි කාලය ආගත්තොත් ඒ පල්ලෙහාට එන්න අපිට දැන් මේක s සමානයි ut දන භාගයක් at වයි. 1.8ක් නෙවැටෙන් u බිඳුවයි g 10යි. ඒවා. එතකොට එනවා 1.8 බෙදීම් 5. 0.36 නේ. t සමානයි 0.6. වැටෙන්න 0.6ක් යන. ඒ කියන්නේ මුළු චලිතෙටම යන්නේ මේ ටික වෙන්න 0.6යි මේ ටික 0.6 කියන්නේ තප්පර 1.2ක්. එතන මේක සරල අනුවර්තී චලිතයක් කියන්නේ සරල අනුවර්තී චලිතයක් කියනව කේන්ද්‍රයක් දෙපැත්තට වෙන්න ඕනේ. මේක අනුවල් කේන්ද්‍රය දැන් මෙතනනේ හැරෙන ලක්ෂය නම් ඕක වෙන්න ඕනේ මෙහෙම. ඔහොම වාගේ චලිතයක් වුණා නම් හරි. ඔහොම වුණා නම් අනුවර්තී වෙනවා. මේක අනුවර්තී නෙමෙයි මේක ආවර්තී. ආවර්තී කියන්නේ නැවත නැවත සිදු වෙනවා. නිසා උත්තරේ වෙන්න ඕනේ සරල අනුවර්ත නොවන හේත් කාලාවර්ත 1.2ක් වූ ආවර්ත චලිතය. ඒ උත්තරේ වෙන්න ඕනේ 3. ඉතින් කේන්ද්‍ර දෙසට හැම වෙලේම බලය තියෙන්න ඕනේ. ඔහොම වෙන්නේ නැහැ. ඕක අනුවර්ති වෙන්නේ. අනුවර්ත චලිතයක වෙන්න ඕනේ කේන්ද්‍රයක දෙපැත්තට චලිතය. ආවර්ති. ඊට පස්සේ 22 කියන වඳුරෙක් යම් සිරස් උසක් ඒකාකාර වේගයෙන් සිරස් අනුවත් දිගේ තප්පර 30කින් පස්සේ වඳුරා එම සිරස් උසම පතේ දිගේ 75ක සර්පිලාකාර පතයක් ඔස්සේ වෙනත් ඒකාකාර වේගයෙන් ඉහළට නගිනවා. වඳුරා අවස්ථා දෙකේදී මුළු චලිතය පුරාම එකම ජවයේ යෙදුවේ වෙනවා. වඳුරා සර්පිලාකාර පතේ නගින වේගය අහන්නේ. වඳුරා විසින් කියන දේ එකම ජව යෝජනා කියන. එකම ජව යෝජනා ලනුව දිගේ උස්සට ගමන් කිරීමේදී කරන ලද කාර්යම තමයි සර්පිල පාතේ දිගේ යද්දි කරන්න ඕනේ. ජවය කියලා කියන්නේ තප්පරෙදි කරන කාර්යය. නේ? ඒතර වඳුරා යන්න ඕනේ කොච්චර උසද? 750 එතනදී නේ 75 750 මීටර සර්පිලාකාර පතේ.
ඒකේ ලනුව දිගේ ඉහළ නගින වේගයෙන්ම සර්පිලාකාර පද්ධතිය යන්න ඕනේ. නැත්නම් උඩට යන්න බෑ. ඒක ඕන මෙහෙම ලියාගෙන වඳුරා විසින් එකම ජවය යොදන නිසා වඳුරා විසින් එකම ජවය යොදන නිසා ලනුව දිගේ ඍජුව උසකට ගමන් කිරීමේදී කරන ලද කාර්යම සර්පිල මාර්ගයේ ඉහළට පැමිණීමේදීද කරන නිසා සර්පිල මාර්ගයේ ඉහළට පැමිණීමේදීද කරන නිසා ලනුව දිගේ ඉහළ නගින ප්‍රවේගයෙන්ම ලනුව දිගේ ඉහළ නගින ප්‍රවේගයෙන්ම සර්පිල මාර්ගයේ දිගේද පැමිණිය යුතුය. සර්පිල මාර්ගයේ දිගේද පැමිණිය යුතුය. එතන එන්නේ 750 බෙදන්න තියෙන වේගෙන. ඊට පස්සේ අද එක බලන්න. ඔක ඉවරයි. අද ඒක ඇත්තේ බල සමතුලිතතාවයේ ඝර්ෂණය මේ සම්බන්ධ ගැටලු ටික. ඒ ගානේ 75 තමයි 75 නෙවෙයි. right අද ටියුට් එක ගන්න පළවෙනි එක. ඒකෙන් බලය ගුණය බලය යුග්මයේ ගුණ අතර පදේ වෙනස්කම් 20ක් ගන්න කියනවා. එතන බල ගුණය කියලා කියන්නේ බල ගුණය අධ්‍යයනය කරන්නේ කිසියම් ලක්ෂයක් කටා වස්තුවක භ්‍රමණයනේ මේ ගන්න. ඒතර බලය වැඩි කරන්න ඕනේ ගූර්ණයෙන් නේ. මේ බලය වැඩි කරන ලම්බක දුරේ. බල යුග්මයේ ගූර්ණය කියලා කියන්නේ බල දෙක අතර දුර වැඩි කරන්න ඕනේ බලයේ විශාලයි. දැන් බලයක ගූර්ණය කියන එක මේ ක්‍රියාකාරී ලක්ෂණ දලා බලයට තියෙන දුර අනුව වෙනස් වෙනවා. නමුත් බල යුග්මයේ ගූර්ණය එහෙම වෙනස් වෙන්නේ නැහැ. ඔක තමයි වෙනස තියෙන්නේ. ඒක බල ගූර්ණය භ්‍රමණ ලක්ෂයේ සිට බලයක ගූර්ණය භ්‍රමණ ලක්ෂයේ සිට භ්‍රමණ ලක්ෂයේ සිට බලයට ඇති ලම්බක දුර අනුව වෙනස් වේ. නමුත් බල යුග්මයක ගූර්ණය
රඳා පවතින්නේ නමුත් බල යුග්මයේ ගුණේ රඳා පවතින්නේ බල දෙක අතර ලම්බක දුර මත පමණි. බල දෙක අතර පවතින ලම්බක දුර මත පමණි. ඊටස්ස කියන ගානක වෙනස්සලක එක්තරා තුලාවක 51 සෙන්ටිමීටර් දෙක තුලා දණ්ඩ වම් කෙළවරේ සිට 26ක් දුරින් විවර්තනය කළා තියෙනවා. එක් තුලා තටි ස්කන්ධයේ ග්‍රෑම් 100ක් කරන අතර තුලා දණ්ඩේ ස්කන්ධය නොගිනකි තරම් කුඩා වේ. තුලා දණ්ඩ තිරස්ස තබාගෙන සහ වෙළඳසැල් හිමියා විසින් කුඩා ස්කන්ධයක් දණ්ඩේ එක් කෙළවරකට ඈඳා ඇත. එතකොට දැන් තුලා දණ්ඩක් මෙහෙම තියෙනවා. මේකට පරාදියක් මෙහෙම පැටි දෙකක් තියෙනවා. මේක විවර්තනය කරලා තියෙන එක පැත්තක් 26ක් වෙනවා. 26ක් වෙනවා. මේ පැත්තට 25. මේ තුලාතර ස්කන්ධ ග්‍රෑම් 100 වෙනවා. මෙහෙම තිබ්බා මේක බැලන්ස් වෙන්නේ නැහැනේ මේ පැත්ත වැඩිනේ මේ කූර්ණේ. එහෙනම් මේ පැත්තට තමයි ස්කන්ධයක් ඈඳන්නේ. මේ පැත්තට අපි දැන් mk ස්කන්ධයක් ඈඳලා තියෙනවා. අපෙන් ආන්නේ මෙම ඈඳ ඇති ස්කන්ධය අගේ හොයන්නේ කියන්නේ. එහෙනම් අපි ඕලාක්ෂයට ගූර්ණ ගන්නවා. එතකොට මේ පැත්තට ඇති වෙන ගූර්ණය වෙන්නේ 25 වැඩි කිරීම 10 වෙන දෙක දාන දෙකම එකතු කරලා ගන්න පුළුවන් 25 ධන m නෑ 100 ධනය ග්‍රෑම් වලින් මේකම 100 ධනයෙන් වැඩි කරනවා 25. ඒක සමාන වෙන්න ඕනේ 100 වැඩි කිරීම 26ට. ග්‍රෑම් වලින්ම ගන්න පුළුවන් කිලෝග්‍රෑම් එකක් කවන්නේ. මෙතනින් එනවා 100 වැඩි කිරීම 25 ධන 25 m සමානයි 100 වැඩි කිරීම 26. එතන 25ක් m සමානයි 100 වැඩි කිරීම 26න් 100 25 කරලා 100. m කියන්නේ 4යි කියලා. මේ පැත්ත ග්‍රෑම් 4ක් තමයි සම්බන්ධ කරන්නේ. ග්‍රෑම් 4ක්. ඊට පස්සේ කියනවා පාරිභෝගිකයෙකු සඳහා සීනි කිරණයට වෙළඳසැල් හිමියා විසින් ග්‍රෑම් 500 තරාදිපඩියක් වම් තුලා අතරින් දැමුවේ නම් පාරිභෝගිකයා කොපමණ සීනි ප්‍රමාණයක් ලැබේද කියලා අහනවා. පාරිභෝගිකයා. දැන් මෙහෙම තියෙද්දි අපි දැන් මේක දන්නවනේ ග්‍රෑම් 4යි කියලා. ග්‍රෑම් 4යි. දැන් සීනි කිරණකොට 500 පඩියක් දානවා වම් පැත්තට. මේ පැත්තට.
මේ පැත්තට සීනි දානවා. මේ අහම්බෙන් සීනි ස්කන් තමයි අහන්නේ. කොච්චරද? මම ආපහු වටා ගුණ ගන්න. එතන මෙතන තියෙනවා දැන් 104 104ක් තියෙනවා. 104 වැඩි කිරීම 25 ධන මෙතන m එකක් තියෙනවා දැන් m1 වැඩි කිරීම 25 සමාන වෙන්න ඕනේ. මේ පැත්තේ ඔක්කොම 600යි නේ 600 වැඩි කිරීම 26යි. විසිපහෙන් බෙදනවනේ 25 සරක් 1යි 25 සරක් 1යි 25 සරක් 24ක් වෙනවා. 104යි 624යි. අනේ m1 සමාන වෙනවා 24 වැඩි කිරීම 26 ඍණ 104 නේ. 24 20න් වැඩි කරා 6ක් අතර 24යි 14 38 624ක් වෙනවා. නේ m1 සමාන වෙනවා 520යි ග්‍රෑම් වල. දැන් පාරිභෝගිකයට හම්බ වෙනවා ග්‍රෑම් 520ක්. එහෙම නැත්නම් මේව දාන්න පුළුවන්. දැන් මෙතන දැන් මේ දැන් තරාදේ දැන් බැලන්ස් කරලා තියෙන අමතර ගුණේ වණන් හරි ඕනේ. එතකොට මේ අමතර ගුණේ සැලකුවොත් එහෙම දැන් මෙතන m1 වැඩි කිරීම 25නේ. තරාදේ සමතුලිතයිනේ සමාන වෙනනේ 500 වැඩි කිරීම 26යි. 25 සරක් වෙනවා 25. 20ක්. වැඩි කරාගෙන m1 සමානයි 520යි. ගෙලින් පේලින් උත්තරෙත් එනවා. මෙහෙම කරන්න ඕනෙත් නෑ. අමතර ගුණ විතරක් සැලකුවත් අර මොකද තරාදි දැන් ග්‍රෑම් 4ක් දාලා සමතුලිත කරලා තියෙන්නේ. ඊට පස්සේ වම් පැත්තට ග්‍රෑම් 500 පැටියක් දාලා දකුණු පැත්තට සීනි දානවා. ඒතර පාරිභෝගිකයට සීනි වැඩියෙන් ලැබෙනවා 500 පැටිය දැම්මම. දැන් ඔයාලා කියනවා 500 පඩිය මේ පැත්තට දාලා සීනි දාලා වම් පැත්තේ. එතකොට කොච්චරද ලැබෙන්නේ? මේ පැත්තට දාලා 500 පඩිය. මේ පැත්තට සීනි දානවා. ඒක m2යි කියලාද? ඕකෙත් ඔයාලා ඕවට ගුණන සුළු ගන්න පුළුවන්. මේ පැත්තෙන් කීයද එතකොට m2 ධන 100 වැඩි කරන්න ඕනේ 26.
එහා පැත්තේ තියෙනවා 500යි 100යි 600 604ක් තියෙනවා. 604 වැඩි කිරීම 25 කියලා. ඔබ සුළු කළ වාන m දෙකට කීයක් දෙන්නේ? 26යි m දෙක 26 වැඩි කිරීම 100 එතන 25 සරක් අතර 100යි 25 සරක් 6 150 15100 අඩු කරන්න ඕනේ 2600 බිඳුවයි 11.5යි මේක බෙදන්න ඕනේ 26යි पण මේක සුළු කළා මේ 486.7 දැන් අඩුවෙන් ලැබෙන්නේ මේකත් හරියට අමතර කූරෙන් හදන්න පුළුවන් අමතර කූර්ණය ගත්තොත් එන්නේ මේ පැත්තේ m දෙක වැඩි කිරීම 26 සමාන වෙන්න ඕනේ 500 වැඩි කිරීම 25ට m දෙක සමානයි 500 වැඩි කිරීම 25 බෙදන්න ඕනේ 26 උත්තරත් මේ උත්තරේ ඊට පස්සේ කියනවා තුලා දණ්ඩ ඒකාකාරද පරිමිති ස්කන්ධයකින් යුක්තද නම් සීනි කිරීමට පෙර සුදුසු ස්කන්ධයක් ඈඳමින් තුලා දණ්ඩ තිරස්ස තැබූ විට ඉහත 2 හා 3 දී ලබාගත් පිළිතුරු එලෙසම නැවත ලැබේදයි පැහැදිලි කරන්න. මේක තුලාව දැන් සම්තුලන ගානට පස්සේ ගැටලුවක් එන්නේ නැහැ. සම්තුලන ගානට පස්සේ උත්තරම තමයි එන්නේ. සම්තුලන ගාන කලින් තමයි වෙනස් වෙන්නේ. දැන් මෙතන 26 25 කියලා වෙනස් තැන් දෙකදී සම්තුලනය කරාම ග්‍රෑම් 4ක් දාලා මේක බැලන්ස් කරනවා. ඊට පස්සේ දැන් පැත්තට දාලා කිව්වම එක මාගේ තමයි එන්නේ. වෙනසක් නැහැ. ඒකේ අමතර ගුණ ගන්න පුළුවන්. අර ගුණ කොහොමදක් තියෙනවා. ඒ නිසා අගෙන වෙනස් වෙන්නේ නැහැ. තුලා දණ්ඩ ඒකාකාරයේ පරිමිති ස්කන්ධයක් තියෙනවා. සීනි කිරීමට පෙර සුදුසු ස්කන්ධයක් ඈඳමින් තුලා දණ්ඩයි සාමතුලිත කරනවා. ඒතර එන්නේ තර දෙයම තමයි. ඒක යටින් ලියන්න. මුලින් අමතර ස්කන්ධයක් මුලින් ඇඳා තුලා දණ්ඩ තිරස්ස සන්තුලනය කරයි. තිරස්ස සන්තුලනය කරයි. පසුව තරාදිපඩිය හා සීනි එකතු කිරීමේදී
පසුව තරාදිපඩිය හා සීනි එකතු කිරීමේදී අමතර ගූර්ණ පමණක් සලකන බැවින් කලින් පිළිතුරුම ලැබේ. අමතර ගූර්ණ පමණක් සලකන බැවින් කලින් පිළිතුරුම ලැබේ. කලින් පිළිතුරුම ලැබේ. ඊට පස්සේ බලන්න දෙවෙනි ගාන. දෙවෙනි ගාන බලන්න රූප සටහන් දීලා ඇති. මේ දණ්ඩක් තියෙනවා. මේ දණ්ඩ අංශක 30කින් නානතයි. ඒ දණ්ඩ AB. එතනින් තන්තුවක් දාලා හරි මේක කප්පියක් මතින් ගිහිල්ලා හැටයි එන සම්බන්ධ එන්නෙල්ල තියෙනවා 500 එතන එල්ල තියෙනවා W මේක 0.7 L මේක 0.3 L පළගෙන සෑහළු L දෙක AB දණ්ඩක A කෙළවර සිරස් දිට්ඨියක A ලක්ෂයට අසව් කර ඇති අතර B කෙළවර සුමට P කප්පයක් මතින් යන සෑහළු තන්තුවක සම්බන්ධ කර ඇත. B කෙළවර සුමට කප්පියක් මතින් යන සෑහළු තන්තු සම්බන්ධ තන්තුවේ අනෙක් කෙළවර වෙනත් සිරස් දිට්ඨියක D ලක්ෂයට සම්බන්ධ කර ඇත. තන්තුවේ C දී 500 නිව්ටන් භාරයක් දණ්ඩ E ලක්ෂයෙන් W භාර දෙලට පද්ධතිය සමතුලිතයි. කප්පි මතින් යන තන්තුවේ ආතතිය හානි. මේක ඇති වෙනවා මේ තන්තුවක් නිසා ආතතියක් ඇති වෙනවා. T කියන. මෙතනත් T ඇති වෙනවා. සලාන T වෙලා කියලා. මාන හදන්න පුළුවන් කියලා. T වෙලා කියනවා තන්තු කොටස් වල ආතතිය යනවා. CD තන්තු කොටසේ ආතතිය යනවා. එතකොට මෙතන වෙනම තන්තුවක් මේ T1 කියලා ගමු. මේක T2 කියලා. පද්ධතිය මෙසේ සමතුලිත නිසා E L විද W භාරය අගේ යනවා. ඒක තමයි
එතකොට T එකේ සමතුලිතතාව සලකනකොට එතකොට එනවා එතන T එකේ සමතුලිතතාව සලකුවොත් එහෙම T එක කොස්සට සමානයි 500. දැන් T එක හොයාගත්ත එක. T දෙක හොයාගන්න පුළුවන් වාට. එතකොට C සමතුලිතතාව සලකලා තිරස්සි ભેදනය. එතන T දෙක සමාන වෙනවා T එක sin 60. එතන T දෙක සමානයි T එක කියන්නේ 10යි. 10 වැඩි කිරීම sin එකට කියන්නේ මූල 3ට 2යි. T දෙක එනවා 500යි මූල 3යි. 500යි. ඊට පස්සේ ආන අපෙන් පද්ධතිය සමතුලිතතාවන E වල තිබෙන W බාරය යගේ මේක ආනවනේ. අපි දැන් T එක දන්න නිසා මෙතන A වටා ගුණ ගත්තා. AB දණ්ඩට A වටා ගුණ ගන්න. මෙතනින් ගුණ ගත්තොත් එහෙම දැන් ගුණ කරනකොට ලේසිම එතන W වලින් ඇති කරන ගුණමය නේද W වැඩි කරන්න ඕනේ. මේ ලම්බ කුදුරේ මේකද තියෙන්නේ. මේ දුරේ ලම්බ කුදුර 0.7 cos θ. මේක මේ පැත්තට ගුණ නැහැ මේකේ මේ පැත්තට නේ තියෙන්නේ. T එකේ ගුණ යනකොට T එක ලම්බ කුදුර වෙන්නේ. එතකොට මේක ලම්බ කුදුරට ලේසි වැඩි විදිය තමයි මෙහෙම විභේදනය කරලා ගත්තා නම් ලේසි ලම්බ කුදුර හදන්න. මේක මෙහෙම විභේදනය කරලා T එක sin θ. මේක විභේදනය කරොත් එනවා T එක cos θ යි කියලා. එතන මේකට ලම්බ කුදුර ලියන්න පුළුවන් මෙහෙම. මේකට ලම්බ කුදුර කියන්නේ මේ උස. එහෙම ගන්න එක ලේසි. එතන මෙතනින් එන අය නම් මේක දෙකට විභේදනය කරාම T එක sin θ වෙන මේ උසේ. මේ උස කියලා කියන්නේ දශම මේ ටික L නේ L sin θ. T එක sin θ වැඩි කරන්න ඕනේ. L sin θ. ඒක එකතු කරනවා මේක T එක cos θ. වැඩි කරන්න ඕනේ L cos θ කියන්නේ මේකනේ L cos θ. දැන් ඔබට ආදේශ කරා L කැපිලා යනවා W වැඩි කිරීම 0.7 වැඩි කිරීම cos θ කියන්නේ මූල 3ට 2යි. T එක කියලා කියන්නේ 10යි. sin θ භාගයයි. L කැපුණා එතන sin θ භාගයයි. මේක 10යි. මූල 3ට 2යි. අය මූල 3ට 2යි. तो 10 බෙදුවම 500යි ආය 250. එතන 10 4 වෙනවා 250යි 3ක්. මූල 3යි. W වැඩි කිරීම 0.7 වැඩි කිරීම මූල 3ට 2. මෙතන 250 750 ඇදිලා ආය 1000ක් වෙනවා. 1000 වැඩි කිරීම 2 බෙදීම 0.7යි මූල. W වර්ගයක් එනවා 2000 ඉතින් අතාවින්න උඩට මේක 7යි මූල 3. අර ගුණ ගන්න තියෙන එක.
ඔයන් තුන්වෙනි ගානේ තියෙන්නේ රූපසරහත් තියෙනවා මේ මෙතන A කියලා වස්තුවක් තියෙනවා. මේක මේසයක් මත තියෙනවා. ඒකට තන්තුවක් සම්බන්ධ කරලා එතනින් එල්ලලා තියෙනවා B කියලා නිව්ටන් 25ක් එක. මේක ඒ 10යි කිලෝ. මේක 45. මේක T1යි. මේක T2යි. ඔයාලෙන් අහනවා ඒ වස්තුවේ බර නිව්ටන් 100යි. B බර 25යි. මේෂයේ ඝර්ෂණ සහිත නම් ඉහත පද්ධතිය සමතුලිතව පවතින නම් T1 ආතේ තමයි අහන්නේ. ඊට පස්සේ ආන ඝර්ෂණ සමය. බලන්න උත්සාහ කරන්න පුළුවන්. මෙතන මේ B වස්තුව සහිත මේ පද්ධති සමතුලිතතාව සැලකුවොත් එන්නේ. එතන ලියන්න පුළුවන් සිරස් සමතුලිතතාව සැලකුවොත් P2 sin 45 සමාන වෙන්න ඕනේ 25ට. මේක විභේදනය කරනවා. T2 යට sin 45 එකයට මූල 2යි. 25. එතකොට T2 යනවා 25යි මූල 2යි. ඊට පස්සේ අපි තිරස් සමතුලිතතාව සලකනවා. එතකොට එනවා P1 සමාන වෙනවා T2 cos 45. එනවා T1 සමානයි T2 cos 45 එකයට මූල 2. T2 කියන්නේ 25යි මූල.
तर मूळ දෙක කැපුණා. T එකට 25ක් කියලා. මම අන්තිම ආදදී 25යි. ඊට පස්සේ ඔයාලෙන් අහන්නේ මේ 10 කිලෝග්‍රෑම් ස්කන්ධයේ සීමාකාරී සමතුලිතතාවය තියෙනවා නම් ඝර්ෂණ සංගුණ කියලා. මේක සීමාකාරී සමතුලිතතාවය තියනවා කියන්නේ මේක මේ පැත්තට ඇදෙනකොට මෙහෙට තමයි තියෙන ඝර්ෂණ බලය. සාමාන්‍ය නිව්වාර. මේක බර 100යි කියලා කියන අභිලම්බ ප්‍රතික්‍රියාව ක්‍රියා කරන 100ක් කියන්නේ. 100යි. එහෙනම් මෙතන සැලකිය හැකි ඒහි සමතුලිතතාවය. අපි ඒහි සීමාකාරී සමතුලිතතාවය සැලකුවා. ඒ කියන්නේ ඉස්සන්න ඔන්න මෙන්න අවස්ථාව. ඒවල සීමාකාරී සමතුලිතතාවය සැලකුවල ලියන්න පුළුවන් T1 සමාන වෙන්නේ μ r ටනේ. T1 අපි හොයාගත්ත 25යි. μ වැඩි කිරීම r කියන්නේ 100යි උතනේ. μ කියලා කියන්නේ 25 බෙදීම 100. කියන්නේ 4න් එකක් වෙනවා නේද? එන ඝර්ෂණ සංගුණකේ 4න් එකක්. ඊට පස්සේ බලන්න 4 වෙනි ගාන. හතරවෙනි ගානේ බලන්න මේසය මත රූපය දැක්කට පස්සේ පොත් තුනක් තබාත පොතක තියෙන 24 නම් පොත් තුනක් පාරට රහන්නේ. ඒක පොතක දිග 24ක් වෙනවා. මේසක් වලදී දෙන මේ දුර x ලු මේක y ලු x ඉස්සෙල්ලා ගන්න තමයි යන්නේ කොච්චර දුරින් තියන්න පුළුවන් බලන්න පුළුවන් වීඩියෝ එක කරලා
ඕකේ බලන්නතර මෙහෙම තාම ගන්න එන්න අපි. අපේ මේකේ දැන් මේක පෙරලෙන කාගේ මේක බර ක්‍රියා කරන ගුරුත්ව කේන්ද්‍රයෙන්. ගුරුත්ව කේන්ද්‍රයේ බර W කියන ප්‍රතික්‍රියා මෙතනින් තියෙන කවක පෙරලෙන්නේ නැහැ. අභිලම්බ ප්‍රතික්‍රියා. කෙලවරෙන්ම ක්‍රියා කරන චුට්ටක් යහට ගියොත් තා පෙරලෙන්නේ. ඒ නිසා Z කියන එක සමාන වෙනවා කෙලින්ම 24 බෙදීම 2 12ක් වෙනකන් ගේන්න. 12යි සෙන්ටිමීටර Z වල. මේ ගුරුත්ව කේන්ද්‍රයට මෙහාට කරන්න පුළුවන්. ඊට පස්සේ මේ වායු ළඟ යන්න ගියා දැන් මෙතන මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය බර ක්‍රියා කරන මෙයා ගුරුත්ව කේන්ද්‍රය. මෙහෙම W. එතන මෙතනින් W තියෙනවා මෙතනින් W තියෙනවා. එතන මෙතනින් ක්‍රියා කරන්න ඕනේ 2යි W. අයි මේකේ බරයි දෙකම එකට මෙතනින් ක්‍රියා කරන්න. නේ. එතකොට මෙතනින් ක්‍රියා කරන්න ඕනේ හරියටම මෙහෙම 2යි W. ඒ ප්‍රතික්‍රියා මෙතනින් තියෙන්න ඕන නැත්නම් පෙරලෙනවනේ කෙලවරින්. එතකොට මෙන්න මේ දුර මේ අන්දලා විතර මේ W දෙක තියෙන මේ දෙක හරියට මේ නම් හරි මැදින් මේ ක්‍රියා කරයි මේ එකට එක අනුපාතනේ බෙදෙන්න ඕනේ මේ දුර කීයේ 12යි මේ දුර අපි අඳපු විදිහ අඳලා තියෙන විදිහට කර සමානත්වය එන්නේ මේ දුර 12යි මේ ගුරුත්ව කේන්ද්‍ර දුර එතන අපිට දැන් මෙහෙම තියෙනවද මේ තේරුම් කරගන්න W කියලා බර දෙකක් ක්‍රියා කරනවා කොච්චර දුරින්ද 12ක දුරින් සමාන්තර පාදයනේ මේක සම්ප්‍රයුක්තය හරි මැදින් තමයි ක්‍රියා කරන්නේ සමානින්ද 2යි W එහෙනම් මේ දුරවල් දෙක බෙදෙන්න 6 කොටස් දෙකකට නේ එකට එක අනුපාත කියන්නේ ඒක එහෙනම් y වලගේ 6ක් වෙනවා මෙතනින් මෙයාගේ බර W තියෙනවා මෙයාගේ බර W තියෙනවා මේ දෙකේ සම්ප්‍රයුක්තතාව මේ කෙලවරෙන් ක්‍රියා කරනවා එතකොට මේ දෙක සමාන වෙන්න ඕනේ ඊට පස්සේ මෙතෙන්ද ගියාට පස්සේ මෙහෙම වෙනවා මෙයාගේ බර ක්‍රියා කරනවා මෙතන මෙයා ගුරුත්ව කියන්නේ W මේක 2යි එතකොට මෙතනින් ක්‍රියා කරන්න ඕනේ නම් 3යි W මේ දෙකේ එකතු ඒක කොටසදී වෙන්නේ මොකද්ද මේ දුරේ 12යි මේ කෙලවරෙන් ක්‍රියා කරනවා කීයද 2යි W. මෙතනින් ක්‍රියා කරන W. නම් සම්ප්‍රයුක්තයේ 3යි W ක්‍රියා කරන්නේ එකට දෙක අනුපාතෙට මෙහෙම. මේ දෙක සමානව බෙදෙන්නේ. එන්න මෙහෙම. එතනින් 3යි W. මේක තමයි කොහොමද x කියලා. මේක මේ විදිහට තමයි ඔය ඉස්සලකේ y කියලා තියෙන්නේ. හරි. එතන මෙතන ඇවිල්ලා x සමාන වෙන්නේ 12න් 3න් එකක්. එහෙනම් මම තුන්වෙනි ප්‍රතික්‍රියාව කරලා එතන 4ක් ක්ලාස් මේක 6යි මේක 4යි ඒක අඩු වෙනවා තමයි යන්නේ.
තවත් බලයක් පළමු බලයට ඉස්සරහට විරුද්ධ දිශාවට දුන්නා. විතරාදි පාඩම් කියන්නේ. ඒකට උත්තරේ එනවනේ දුරුතරාදේ එක්කලට බලයක් ඇදුවාම අනිත් කෙලවරෙන් මොන බලයේද දුන්නේ පැත්තට දුන්න බලයට පෙන්වන්න පාඩම්. උත්තරේ එන්නේ 10යි නේ. ඊට පස්සේ කියනවා දෝෂ සහිත තුලාවල සමාන දිගදී බාහුව දෙකක් ඇත. වස්තුවක ස්කන්ධය සඳහා මෙම තුලාකිරීමේ වස්තුවක් එක් තුලා තැටියක් මත තබා ඇති විට තුලා සම්තුලනය කිරීමට අනෙක් තුලා තැටියට ස්කන්ධ එක්සු තුලා පඩියක් යෙදිය යුතුය. වස්තු අනෙක් තුලා තැටිය මත තබා ඇති තුලා සම්තුලනය වන්නේ අනෙක් තුලා තැටියට y වූ තුලා පඩියක් යෙදිය යුතුය. වස්තු ස්කන්ධ වියක් කියන්නේ එතකොට මේ වගේ බාහුව දෙකේ දිගවල් සමාන අපි ඒ කියලා ගමු. එතකොට එක් තුලා තැටියක් මත ඇති විට වස්තු අපිනේ වස්තු m කියලා. තුලා සම්තුලනය කිරීම ඒතරට x ස්කන්ධයක් දානවා. මෙතන දාන්නට x එකක්. ඒක පූර්ණ ගත්තොත් එන්නේ ax සමානයි ma කියලා නේ. එතකොට m සමානයි x වෙනවනේ. ඔය විදිහට ඉතින් මේ දෙක මාරු කරාම ඉතින් y වෙනවා මේ පැත්තට m දාලා. එතකොට එන්නේ ඕකමනේ. එතකොට එන්නේ මොකද්ද? m සමානයි y. එහෙනම් අපි ඔය දෙක එකතු කරොත් එහෙම 2m සමාන x ධන y වෙනවා. එහෙනම් m සමාන වෙන්නේ x ධන y බෙදීම 2ට. උත්තරය වෙන්න ඕනේ 3. ස්කන්ධ. ඊට පස්සේ කියන ආනත්තලයක් මත ලී කුට්ටියක් තියලා තියෙනවා. ඒක ටීට කියලා ගමු. ලී කුට්ටියක් තියලා තියෙනවා තලයේ සහ කුට්ටිය අතර ඝර්ෂණ සංගුණකයේ 0.3යි කියලා දීලා තියෙනවා. mu සමානයි 0.3යි. තලයේ තිරසට දක්වන ආනතික ක්‍රමයෙන් වැඩි කරනට කුට්ටිය තලයේ මත ලිස්සීම ආරම්භ වන්නේ ආනති කොච්චරක් වුණාමද කියලා අහන්නේ. මේක දැන් බර තියනවා පල්ලෙහාට mg කියලා ගම අපි අභිලම් ප්‍රතික්‍රියාව r මේක θ. මේ පැත්තට තියෙනවා mg sin θ. මේක තමයි ඝර්ෂණ බලය. ලිස්සීමට ආසන්න අවස්ථාවල ලියන්න පුළුවන් මොකක්ද එතකොට mg sin θ සමාන වෙන්නේ f ට. ඒතර සීමාකාරී අවස්ථාවේදී f කියලා කියන්නේ mu r ට. mu වරක් r කියන්නේ mg cos θ ට. ඒ පැත්තෙන් mg කැපෙනවා. එන්නවා sin θ බෙදීම cos θ සමානයි mu කියලා. tan θ mu වෙනවා. එහෙනම් tan θ සමානයි mu 0.3යි. 0.3යි θ කියන්නේ tan inverse 0.3යි. එතකොට උත්තරය වෙන්නේ ඒකේ 4. ඊට පස්සේ 4 කියන ඒකාකාර තහඩුවකින් කපාගත් අරේ ආර වෘත්තාකාර කොටසක් රූපය දැක්වෙන පරිදි විකර්ණයේ දිග r සමචතුරස්‍රා කොටසක් කපලා අයින් කරගන්න. මේ වගේ තහඩුවක් තියෙනවා මෙයාගේ අරේ r මේකෙන් විකර්ණයේ දිග r වෙච්ච කොටසක් කපලා අයින් කරන්න.
මේ ටිකේ තාඩුව තියෙන එතකොට මේක R. ඉතිරි කොටසේ ස්කන්ධ කේන්ද්‍රයේ වෘත්තාකාර කේන්ද්‍රයේ සිට අති දුරට මෙතන ඉඳලා මේකද කේන්ද්‍රය නේද? එතන මේකේ පැත්තක දිග අපි x කියලා ගත්තොත් මේකේ පැත්තක දිග හොයාගන්න පුළුවන් කොහොමද? x වර්ගය දාන x වර්ගය මේක සමචතුරස්‍රාකාරයි. x වර්ගය දාන x වර්ගය සමාන වෙන්නේ r වර්ගයට. එතකොට එනවා 2x වර්ගය සමානයි r වර්ගය. x සමාන වෙන්නේ r බෙදීම මූල දෙකට. පැත්තකදී. අපි මේක ඒකක වර්ගඵලයක ස්කන්ධය. රෝ කියලා ගත්තොත් වෘතයේ එන්නේ එතන මොකක්ද අපිට? 5r වර්ගය තමයි වර්ගඵල. ඒක වැඩි කරා රෝ එක. එතන මුළු ස්කන්ධය. මෙයාගේ ගත්තොත් එන්නේ අපිට x වර්ගේ x වර්ගයේ රෝ ඒ කියන්නේ මේක x වර්ගය කියන්නේ r වර්ගයේ බෙදීම දෙකක් රෝ තමයි යාගේ. එතකොට මේ වගේ එකද අපි කරන්නේ. දැන් මේ k වෘතයේ තිබ්බම මෙතනින් තමයි ක්‍රියා කරන්නේ මෙයාගේ බර. අපි මේ ගමු ලේසියට m1යි කියලා. m1. මෙයාගේ බර ක්‍රියා කරන්නේ මෙතනින්. අපි සාමාන්‍ය කැලක් ඉවත් කරාම තීරවල කළද අනිත් පැත්තට තමයි ලකුණු කාන්නේ. මේ බර m2 ඉවත් කරනවා. එතකොට ඕකේ ඇත්තටම ගුරුත්ව කේන්ද්‍රක බර සාමාන්‍ය මේ වගේ තැනක තමයි තියෙන්නේ. අපි හිතමු ගුරුත්ව කේන්ද්‍රය මෙතනින් තියෙන්නේ කියලා. මෙතනින් තියෙන්න ඕනේ m1 රින් m2. මේ දුර අපි ගමු x බා කියලා. ඕක තමයි අහන්නේ. එහෙනම් ඕවට ගූර්ණ ගන්නවා. ඕවට ගූර්ණ ගත්තොත් අපිට නම් මේක එන්නේ නැහැ නේ. m1 රින් m2 වරක් x බා. සමාන වෙන්න ඕනේ m2 වරක් මේ දුර r බෙදීම 2යි නේ. මැදනේ m2 වරක් r බෙදීම 2යි. දැන් සුළු කරමු. m1 රින් m2 කියන මේ දෙක අඩු කරාම එන r වර්ගය පොදුයි. r වර්ගයේ රෝ පොදුයි. 5 රින භාගයෙන් එක. වරක් x bar m2 කියන්නේ r වර්ගයේ බෙදීම 2ක් රෝ r බෙදීම 2. මේකට මේ කැපිලා යනවා. එතන සුළු කරාම එනවා 2i5 රින 1ක් කියනවානේ. 2i5 රින 1 බෙදීම 2 සමානයි x bar වලට. මේ පැත්තෙන් එනවා r බෙදීම දෙවරක් 2 නේ. එක දෙයක් කැපිලා නැහැ. එහෙනම් x bar සමාන වෙන්නේ r බෙදීම දෙවරක් 2i5 රින 1. උත්තරේ දර 4 දෙවරක් 2i5 රින 1.
කියන්න බෑ. අජේවන. මිනිස්සු පොඩි අතුර පාන බයින්න බෑ. බෑන් විතරයි තියෙන්නේ. ඊට පස්සේ බලන්න පහේ කියන ABC ද රූප සටහන නෑ මේක ඇඳ ගන්නවා ඈ රූප සටහන. පොඩියට. ABC සටහන පොඩි ABC ත්‍රිකෝණයේ පාද තුන මගින් නිරූපණය වන බල තුනක් රූපයේ දක්වා ඇත පාසලං කරනු සලකන පද්ධතිය සමතුලිතව පවතී. පද්ධතිය සමතුලිත නැහැ නේද? මේ දෙකේ සම්ප්‍රයුක්තතාව මේ පැත්තට තියෙනවා. දැන් 10ක බලයක් තියෙනවානේ මේ දෙකේ සම්ප්‍රයුක්තතාවත් මෙහෙට තියෙනවා 10ක්. එතකොට සමතුලිත වෙන්නේ නැහැ. දැන් ත්‍රිකෝණයක් යටතේ බල තුනක් සමතුලිත නම් මේ බල තුන ත්‍රිකෝණය එකම දිශාවට කරකෙන්න ඕනේ. මෙහෙම තිබ්බා සමතුලිතයි. එක්ක දක්ෂිණාර්ධ එක්ක වාමාවර්ත. එහෙම නැහැනේ. ඒ ප්‍රකාශය වැරදි. පද්ධතියේ සම්ප්‍රයුක්ත විශාලත්වය 20යි කාර්යය. දැන් මේ දෙකේ සම්ප්‍රයුක්ත 8යි 6යි කියන 10යි මේ 10යි 20ක් වෙනවා. දී ප්‍රකාශය හරි. ඊට පස්සේ කියනවා 10යි නිව්ටන් විශාලත්වයේ ඇති බලයේ දිශා හුවමාරු කරන පද්ධතිය සමතුලිතයි. හුවමාරු කරනගෙන මේක දිශා මාරු කරොත් මේ දෙන්නගේ සම්ප්‍රයුක්ත තියෙන්නේ මේ පැත්තට. මේක මාරු කරොත් එහෙම සමතුලිත වෙන පද්ධතිය. එතන C හරි. B වල කියනවා 6යි නිව්ටන් 8යි නිව්ටන් විශාලත්වයේ ඇති බල දෙකේ දිශා ප්‍රතිවර්ත කළ විට බල පද්ධතිය සමතුලිත. ඒකත් හරි. මේක දිශා මාරු කරත් එමයයි තියෙන්නේ මේ පැත්තට. එතකොට සමතුලිත වෙනවා. ඒ නිසා උත්තරේ 5 B C හා D. B C D. ඊට පස්සේ බලන්න 6 වෙනි එක. අයවල දීලා තියෙන මේ වගේ PQR පදනේ විශාලත්වය ඉතින් PQR කියලා P අර සිම්පල් දීලා තියෙන උත්තර වල නෑ R. ඔය තියෙන විදිහ සමතුලිතයි. මේක 30යි මේක 60යි. ඒ කියන්නේ මේක 90යි. පාත කරුණු සලකා බලන්න. එතකොට P ධන Q විශාලයි R කියලා කියනවා. මේක සමතුලිතයි කියලානේ තියෙන්නේ. එතන මෙතන අපි ගත්තොත් මේක 60යි මේක 30ක් වෙනවා නෑ මේක 60ක්. එතන අපි සිරාසයි දෙන්නේම P cos 60 ධන Q cos 30 තමා සමාන වෙන්නේ R ටනේ. Q cos 30 P cos 60. ඒ කියන්නේ P වැඩි කිරීම භාගය Q වැඩි කිරීම මූල තුනේ අඩ 2 සමානයි R. P ධන මූල 3ක් Q සමානයි 2යි R කියලා. ඒ ප්‍රකාශ කියලා තියෙන්නේ P ධන Q විශාලයි R කියලා. දැන් මෙතන දැන් P cos 30 ධන Q cos 30 P cos 60 ධන Q cos 30 තමයි මේකට සමාන වෙන්නේ. නැත්නම් අපි මේකට ඇඳොත් ඒ බල ත්‍රිකෝණයක් බලන්නකෝ. මෙහෙමනේ තියෙන්නේ. අද මෙහෙම එන්නේ පල්ලෙහා. R එනවා පල්ලෙහා. P එනවා මෙහෙට. P එක Q 60. එහෙම කරන එක ලේසි වගේ. මේක R මේක P මේක Q. මේක ත්‍රිකෝණයක්. එතන අනිවාර්යෙන් මේ දෙකේ එකතුට වඩා R ඒ කියන්නේ R ට මේ දෙක එකතු විශාල ත්‍රිකෝණයක් අඳිනවා කියලා කියන්නේ කර්ණේ දිගට වඩා මේ බල දෙක එකතු විශාලයි. එහෙනම් පළවෙනි ප්‍රකාශය P ධන Q විශාලයි R. B වල කියනවා P වර්ග ධන Q වර්ග සමාන R වර්ග. ඒකත් හරිනේ. බල ත්‍රිකෝණයක් ගන්නා මෙහෙමනේ එන්නේ. මේක ඕන වෙන්නේ නැහැ. ඒ ප්‍රකාශය හරි. P වර්ගය ධන Q වර්ගයේ සමාන වෙන්නේ R වර්ගයට. ඒකත් හරි. අයිතිකස් පිළිපදිනවනේ. P
p කුඩායි q. එහෙම කියන්න බෑ අපිට p කුඩායි qද කියලා මොකක්ද කියලා නේ. ඒ නිසා උත්තරේ වෙන්න ඕනේ a හා b පමණයි. a b විතරයි. ඊට පස්සේ බලන්න ඊළඟ ගණන්ට ඊළඟ පිටුවේ තියෙන 12 වෙනකම්. 7 8 9 10 11 12. ටික අද mulai cara ඊළඟ ගණන් කියලා.